ඔබ ධර්මයට කැමැතිද එතන සතුට, ඔබ ධර්මයට අකමැතිද එතන අසතුට. ඔබ ධර්මයට කැමැතිද එතන දියුණුව, ඔබ ධර්මයට අකමැතිද එතන පිරිහීම. බුදුහාඳුර අපට මතක් කරනවා. දියුණුව කියන්නේ සතුට, පිරිහීම කියලා කියන්නේ දුක. එහෙනම් බුදුහාඳුර මේ කාරණා අපිට වෙන්ව පහදනවා. ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ භයත්ත නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති භීයෝ නන්දති සුගතින් ගතෝ. ජීවිතේ පින්කල මනුස්සයා මේ ජීවිතේ හරි සතුටින් ඉන්නේ. එයාට මගහැරිලා නැහැ කිසිවක්. හොඳ දේවල් මගහැරිලා නැහැ. දැන් ලෝකේ ගත්තාම ගොඩාක් මිනිස්සු පසුතැවීමෙන් ඉන්නවා. බුදුහාඳුරෝ පෙන්නන උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ කුක්කුච්ච හිතේ විසිරුණු බවක්. උද්දච්ච කුක්කුච්ච විසිරීම සහ පසුතැවීම. මිනිස්සුන්ගේ හිතේ තියෙනවා විසිරීම සහ පසුතැවීම. ඇයි? ඒක ගොඩාක් මතුවෙනවා මරණ මංචකයේ කියන මැරෙන්න කිට්ටු වුණාම. මිනිස්සුන්ගේ හිතට එනවා නොකල පින්කම් සහ කළ පව්කම් කියන දෙක. අංගුත්තර නිකායේ දුක නිපාතේ බුදුහාඳුරෝ මතක් කරනවා. ජීවිතේ මිනිස්සු සෆර කරනවා දුක් වෙනවා මොනවටද? ඒ තමා කරපු පව් වලට ඉඩ තිබිලත් නොකරපු පින් වලට. අන් ජීවිතේ පසුතැවෙන මිනිස්සු. හැබැයි ජීවිතේ මග නොහැරිච්ච මිනිස්සුන්ට ඒක නෑ හැම වෙලාවකම සතුටින් ඉන්නේ. එයා ජීවිතේ තමන් කරපු පින්කම් ගැන සිහි කර කර සතුටින් ඉන්නේ. එයාට මැරෙන මරණ මංචකේ මතක් වෙනවා ඒවා. නිදා පිබිදියක් මෙන් හොඳ නිින්දක් ලැබපු කෙනාට නැගිටිනවා කියන එක අපහසු නෑනේ. කවුරු කතා නොකලත් එයාම නිින්දෙන් ඇඳෙන් නැගිටලා එයාගේ වැඩ ටික කරගන්නවානේ. එහෙනම් ඊටාම පහසුවෙන් සිද්ධ වෙනවා මැරිලා ඒ කෙනා කොහෙද යන්නේ? දෙව්ලොව සුගතිය උපදිනවා. මතක තියාගන්න. හැබැයි ජීවිතේ පව් කරපු කෙනා ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත් තප්පති සෆර කරන යා දුක් වෙනවා මොනවටද? අනේ මම මේ දේ නොකරන්නයි තිබුණේ. මම්ම මේ කර්මේ කරන්නේ. පසුතැවෙනවා. දුකෙන් ඉන්නවා එයා. මැරෙන වෙලාවේ මේ දුක වැඩෙනවා. මැරිලා ගිහිල්ලා යා උපදින්නේ කොහෙද? මෙතනින් එක්කෙනෙක් කුසල තව තැනකින් තියනවා වගේ හිසේ තියෙන බරක් බිමින් තියනවා වගේ මැරුණු ගමන් අපායට යන්නේ. ඒක නා. අසුමුකෝරෝධං විපාකං පටිදේවති කරපු පව්කම් වල විපාක Tamanට මුණ ගැහෙති. neතේ කඳුළු උපදවන් දුක් විඳිනවා. එහෙනම් ඉතින් මේ ධර්මයට කැමැති අකමැති වීමේ විපාක මේ ජීවිතේත් පරලොවදිත් වෙන හැටිනේ මම ඔය කෙටියෙන් පැහැදුවේ. එහෙනම් මිනිහගේ දියුණුව කියන්නේ ජීවිතේ Tamanට මැරිලා මං අපාය යන්නේ නැහැ කියන විශ්වාසය තියෙන්න ඕනි. අපි මොනම ලැබලා තිබුණත් අපිට ඔය විශ්වාසය නැති කරගෙන නම් අපි මේ ශාස්ත්‍රීයකම් ඇතුලේ ප්‍රොස්පෙරිටි කියලා අපි මේ ජීවිතේ ජීවත් කරවන්නේ නේ. අපිට සතුටක් තියෙනවද එතකොට? අපි තියෙන දේවල් වලින් ලෝකේ හොඳම බ්‍රෑන්ඩඩ්ම දේවල් කිය අපි ඒ දේවල් මේන්ටේන් කරන්න දැඟලුවට, පවත්වාගෙන යන්න දැඟලුවට ජීවිතේ මේ මිනිස්සු ළඟ සැටිස්ෆැක්ෂන් එකක් තියනවද? නැහැ. තමන්ගේ ජීවිතය ගැන සෑහීමක් තියනවද? තමන්ගේ ජීවිතය ගැන සතුටක් තියනවද ඒ ඇයට? ඇයි අර යා කරපු පාපය හැම වෙලාවකම කැකෑරෙනවා මතුවෙනවා. ඒ නිසා බුදුහාඳුර අපිට මතක් කරන්නේ ජීවිතේ හැම වෙලාවකම ධර්මයේ ප්‍රමුඛ කරගෙන ගුරුවරයා කරගෙන ජීවිතේ ජීවත් වෙන්න ඔබට හැමදාම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ධර්මයේ Taman තුල වඩන්න කැමැත්තක් ඇති වුණත් ඒකට බාධාවක් ඇති වෙන කාරණා හතරක් තමයි මම දේශනාවේ ඔයයන්ට පහදන්නේ. පළවෙනි කාරණා. දැන් ඔයත් මේ බුදුහාඳුරගේ ධර්ම මාර්ගයන්ට කැමැති. බණ අහන්න කැමැති, බණ පිළිපදින්න කැමැති. හැබැයි අහන්න පිළිපදින්න කැමැති වුණාට ඔයයන්ටම හරස් වෙන බාධාවක් වෙන Taman ළඟ තියෙන දුර්ගුණ හතරක් තියෙනවා. මොනවද බුදුහාඳුරෝ පෙන්නන? ඔය කරුණු හතර මම මේ පහදලා දෙන්නේ. පළවෙනි එක තමයි කෝධ ගරු හෝතින සද්ධම්ම ගරු. ක්‍රෝධ ගරුක මිනිහා ළඟ සද්ධර්මයේ වැඩෙන්නේ නැහැ කිව්වා. ක්‍රෝධ ගරුක කියලා කියන්නේ නිතරම තරහින්ම ජීවත් වෙනවා නම් කෙනෙක් ළඟ එයා තුළ මනුස්සකම ගුණාත්මක භාවයේ දියුණු වෙන්නේ නැහැ. ක්‍රෝධ ගරුක බව වැඩි නෑ. දැන් සමහරව හිතනවානේ Tamanට නිතර තරහ යන එක තමයි Tamanගේ දිනුම ජයග්‍රහණය, හපංකම, වීරකම.
කියලා හිතන ඔය සමහරු කියන්නේ මං ඉතින් තරහ නොගෙන තිබ්බනම් මේවා මෙහෙම රැකිලා තියෙයි බලන්න තිබ්බ එහෙනම්. ඒ කියන්නේ තමන්ගේ තරහ සාධාරණීය කරනවානේ. හැබැයි බුදුහාඳුරන්ගේ බුදුබණේ අපිට ඔය තරහව ගැන විස්තර කරනව කොහොමද? ක්‍රෝධය ගැන විස්තර කරනව කොහොමද? ක්‍රෝධේහි ලක්ෂණී කිපීම, ක්‍රෝධේහි ලකුණ නපුරුකම, ක්‍රෝධේහි කෘත්‍ය ක්‍රියාත්මක භාවයේ වෛරය, එතුලින් ලැබෙන අවබෝධයේ වැටහීම දුෂ්ටකම, ඒ දුෂ්ටකම මේ ජීවිතයේ නිවුනේ නැත්නම් සංසාරයට යනවා අත නොහැරෙන වෛරය. එහෙනම් ඔය කියවපු දේ තව ටිකක් පැහැදිලි කරගන්න. මං කිය ක්‍රෝධේහි ලක්ෂණී කිපීම. ඒ කියන්නේ ක්‍රෝධ සහගත කෙනා හැම වෙලාවෙම කිපිච්ච ගමන් තරහින් ඉන්නේ. එහෙම මිනිස්සු නැද්ද? ඒ කියන්නේ සතුටින් ඉන්න පුළුවන් තැනත් අසතුටින් ඉඳගෙන දුක් විඳින මිනිස්සු අපිට හම්බෙන්නේ නැද්ද? දෙයිතන්ටක ගෙදර නෝන ගෙදර මහත්තයා සතුටු කරන්න හිතාගෙන වෑංජන 6-7ක් ලංකාවේ ක්‍රමයට උයලා මේසෙටත් ඇරලා තියනවා ඉද්දිම. මයික්‍රෝවේව් දාලා එහෙම ඉතින් ඔන්න ගෙට දොර අරිද්දිම කෑම ටිකක් රත් කරලා හොඳට මේසෙට ඇරලා තිනවනේ. ආපු මහත්තයට ඉතා ඉක්මනට ඇඟපත අත දොවාගෙනනේ මේසෙට වාඩි වෙලා ඇප්‍රීෂিয়েට් කරන්න අගයන්න පුළුවන් තමන්ගේ බිරිඳනේ. අනේ ඔයා මං වෙනේ තනි මං වෙනේ මෙච්චර වෙහෙසලා දාන්නේ ගියක් වගේ. බොහොම පිං එහෙනම් මටත් ලොකු බඩගින්නක් දිනවා කෑම ටික කනවා කියලා කියන්න පුළුවන්. හැබැයි එහෙම නොකිය සමහරුන්ගේ මොහින් පිට වෙන්නේ මොකක්ද ඒ වගේ වෙලාවට? අතියන ඔක්කොම එකපාරිවද කියලා අහන. තමුන්ට නම් මොකෝ බඩු මුට්ටුව ගානක් මිම්මක් වටිනකමක් දැනෙయ్య. මං ගේන හින්දා හොඳා කියනවා. දැන් ඇප්‍රීෂিয়েට් කරන්න ඕනි තැන ඔන්න පිට වෙච්ච වචනේනේ. අගයන්න ඕන තැන ඔන්න එයාගේ මොහින් පිට වෙච්ච වචනේ. එයාටම පහුවෙනිදට අහගත්ත වචනේ හිතේ අමාරුවට වෑංජන දෙකක් එක බතක් කිව්වොත් එදාට මොකෝ කියන්නේ? මෙච්චරට જાති තිබිලා දෙකද හැදුවේ අහන්න. එදාට අහන්න වෙන එක නේ. එහෙනම් ජීවිතේ හැම වෙලාවකම සමාජයට මහත්ය වැඩට යද්දි කියනවා එක දවසක්වත් අපි දරුවොත් එක්ක හිටියොත් නරකද කියලා අහනවා. ඊට පස්සේ ඉතින් ගෙදර හිටියොත් එහෙම වරුවක් විතර ගෙවුනහම අහනවා ඔෆිස් එකේ මගරිච්ච වැඩක් එහෙම නැද්ද දන්නේ නේ. ඇහෙන්න වගේ ඈත ඉඳන් කියනවා. බැලුවා. එතකොට කැමී දෙපැත්තෙම තියෙනවා. ගෙදර ඉන්න වෙලාවට කියනවා මහත්තයා නෝනට ඇයි දැන් හිනාවක්වත් වෙන්න බෑ මොකෝ අඳුරන්නේ නැද්ද කියලා අහනවා. ඒ කියන්නේ ඔක්කොම නවත්තලා එයත් එක්ක hina වෙවි ඉන්න ඕන. ඊට පස්සේ hina වෙච්ච හැටි අහනවා දැන් hina වෙන්න යමද්ද මං කිව්වේ අහනවා. hina වුණාට පස්සේ අහගන්න වෙන එකනේ. ඒ කියන්නේ ජීවිතේ මිනිස්සු කොයි දේ කිව්වත් ඒ කියන දේ කරත් ඒකෙන් සතුටු නොවෙන මිනිස්සු කොටසක් අපිට හම්බෙන්නේ නැද්ද? ඒ කියන්නේ හැම වෙලාවකම තරහට පුරුදුණු කෙනාට සතුටු වෙන්න පුළුවන් තැනම සතුටු වෙන්න බෑ. ඔය සමහරු ඉන්නේ මේ රසට හොඳට උයලා ඒ වුණාට මට නම් නිකන් හරි නෑ වගේ. ඒ කියන්නේ එයාව කොච්චර මොනවා කරත් එයාටවත් ඒව සතුටු කරගන්න බෑ. උයලා සතුටු වෙන්නෙත් නෑ, පිරිසිදු කරලා සතුටු වෙන්නෙත් නෑනේ. ඒ සමහරු ඉන්නේ දවස නිවාඩු දවසම පිරිසිදු කරත් ඒත් නිකන් මදි වගේ. ඒත් මදිනේ. ඒ කියන්නේ මොකෝ? ඊට ජීවිතේ සතුටු වෙන්න බෑ. සතුටු වෙන්න පුළුවන් විදිහට ඔක්කොම හැඩ ගැහිලා හරි ගැස්සලා තිබුණා සතුටු වෙන්න බෑ. ඉතින් මේ මනුස්සයා නිවන් දකින්න හම්බෙයි. ඒ කවදාවත් එයා පිනක් කරලව සතුටු වෙන්නේ. එයාට මදි කියන එකමයි හිතෙන්නේ අඩුපාඩුවක්මයි පේන්නේ. නැති අඩුපාඩුවක් හරි යා හිතින් හදා ගන්නවනේ. දැන් සමාජයේ දාන දීලා ඔයත් මහන්නේ අනේ හාදේ අඩුපාඩුවක් වුණාද දන්නේ. ඉතින් මෙච්චර හොඳට කරලා ඉවරලා ආය අඩුපාඩුවක් වුණාද ඒ අහන්න ඕනේද? ඕනනේ. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ ධර්මයත් එක්ක ඉන්න ජීවත් වෙන කෙනා හිතන විදිහ හැදිරෙන විදිහ හරි වෙනස්. එනර ක්‍රෝධයට පුරුදුණු කෙනා හැම වෙලාවෙම කිපිච්ච ගම. කිපෙන තරමට නපුරුකම වැඩි. ගේ දොර වත්ත පිටිය කොච්චර ලස්සනට තිබ්බත් මොකෝ වෙන්නේ? ලස්සන රූප සම්පත්තියක් හම්බෙලා තිබුණත් ඒකත් තමන්ව විකෘති කරගන්නේ නැද්ද? ඒ නපුරු බවක් තියෙන. අර මූණේ ඉරියව්වන්ගෙන් එක්ස්ප්‍රෙෂන්ස් වලින් අපිට තේරෙනවා සතුට පෙන්වන්න හැදුවට අර තියෙන අසතුට එළියට එන්නේ නැද්ද? එහෙම මිනිස්සු නැද්ද? hina වුණාට hina වෙතුලේ සතුටක් නැති බව තේරෙන මිනිස්සු අපිට හම්බෙන්නේ නැද්ද? තේරෙනවා නේ. හදවතින්ම හිනහෙන මිනිසයාගේ වෙනසයි.
අන් දෙයක් හිතේ තියාගෙන තරහක් දුකක් හිතේ තියාගෙන hina වෙති මිනිසෙකගේ වෙනස අපිට දැනෙන්නේ නැද්ද? දැනෙනවා. ඒසා ජීවිතේ නපුරුකම කියන එක වහන්න බෑ. මතක තියාගන්න. ඒ වාගේම තමයි ජීවිතේ නපුරුකම වැඩි වෙන තරමට වෛරී සහගත බව වැඩි. හිතන හිතවිලි වල කියන වචන වල කරන වැඩවල වෛරක්කාර බව පිරිමහන්න ජීවත් වෙන මිනිස්සු නැද්ද? එහෙම ඉන්නවා. ආද අනිත්‍යයට ලැබෙන්න ඕනි, අනිත්‍යය නිරෝගී වෙන්න ඕනි, සුවපත් වෙන්න ඕන. ඒගොල්ලෝ දියුණු වෙන්න ඕන. අපි හිතන්න ඕනි හැම වෙලාවකම එහෙමනේ. අනිත්‍යයේ දියුණුව ගැන තමන් සතුටු වෙන්න පුළුවන්. තමන්ට ජීවිතේ යන්න නොහැකි වෙච්ච තැන්වල අනිත්‍යය ඉන්නවා දුටුවා සතුටක් ඇති වෙන්න එපා බෞද්ධයෝ හැටියට. ඒ සතුටට වඩා ඊර්ෂ්‍යාව ඇති වෙන මිනිසුන්ට මොකෝ? හිතේ තියෙන වෛරය. තව කෙනෙකුගේ සක්සස්ෆුල් බව දියුණුව ජීවිතේ විඳ දරා ගන්න ඒ ගැන සතුටු වෙන්න නොහැකි මිනිස්සු අපිට හම්බ වෙන්නේ නැද්ද? හම්බ වෙනවනේ. එහෙනම් ඒ මොකක්ද? අර හිතවිලි වල තියෙන ජීවිතේ වෛරක්කාර බව. බුදුහාඳුරෝ දේශනා කළ අපිට යානි කතං වත්තු කතං යන්නේන ගමනි පියවර පාසා සුවපත් වේවා කියලා හිත හිතා යන්නේ. දැන් ඔයත් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් හිත හිතා යන්නකො සුවපත් වේවා කිය සමස්තය ගැන. දැන් මෙහි වඩා පහසු විනයානුකූලව බොහෝ වෙලාවට යන නිසා ඒ කටයුත්ත බොහෝම හොඳට භාවනාවක් කරගෙන වාහනේ Tamanට පදවගෙන යන්න පුළුවන් සිහිය. බුදුහාඳුරු ජීවිතේ වස්තුව කරගන්නයි කො මෛත්‍රිය කියන සංකල්පය. මේ සංකල්පයේ කන්සෙප්ට් එක ඇතුලේ අපි ජීවත් වෙන්න ඕනේ හැම වෙලාවකම. බට්ටික කන්න පිඟාන අතර කන මොනවා හරි දෙයක් අතට ගත්තත් මේක හදපු කෙනා, විකුණපු කෙනා, අලෙවි කරපු කෙනා, හරිගස්සපු කෙනා, පිළිගන්නපු කෙනා මේ හැමෝම සුවපත් වෙන්න ඕන කියලා හිතින් අපිට හිතන්න පුළුවන්. ඇඳුමක් අඳිද්දි මේක හදපු, හරිගස්සපු, විකුණපු, ගෙනාපු, පිළිගන්නපු, දුන්නු හැම කෙනාම සුවපත් වෙන්න කියලා හිතුවේ හැකිනේ. ඒ වගේ ජීවිතයේ තමන්ගේ කරන ක්‍රියාකාරකම් ඇතුලේ කාටත් මෙත්සිත පාගෙන ජීවත් වෙන කෙනා බුදුහාඳුරුවන්ගේ ධර්මයත් එක්ක ඉන්න කෙනා. එහෙම මිනිස්සු හරි විරලයි. හරි අඩුයිනේ නේ. හිතේ තියෙන මහා වෛරකාර බවක්. ඒක කියන වචන වලින් තේරෙන්නේ අනුන්ගේ හිත පෑරෙන්න නිකන් පිහියෙන් අනින්නා වගේ පොල්ලෙන් ගහනවා වගේ වචන කියන මිනිස්සු නැද්ද? බුදුහාඳුරෝ මතක් කරේ කතා කරන්න එකේ කොහොමද? පෝරි සભ્ય වෙන්න ඕනේ, ඒක අසભ્ય වෙන්න බෑ. නරක වචන වෙන්න බෑ. හොඳ වචන විතරයි යාළඟ තියෙන යාගේ ශබ්දකෝෂය තුල තියෙන හොඳ වචන විතරයි. ඒකේ නරක වචන කියලා එකක් නැහැ. මම නම් මගේ ජීවිත කාලේ කවදාකවත් මම කුණුහරුපයක් කියන එකක් කියලා නැහැ. හම්බෙනවා. ජීවිතේ කාටවත් රළු නරක විදිහට අපි ආමන්ත්‍රණය කළනේ ජීවිතේ කතනකවත්. ඒ අර ගුරු පුරුදු වෙච්ච මෛත්‍රී ප්‍රතිඵලයක් හැටියට අපිට කතා කර හැකියම. එහසා Tamante ඒ තියෙන්නේ. එහෙම කතා නොකරත් අපි මේ ජීවත් වෙලා තියෙන්නේ. සමහර හිතනවා නෑ නේ එහෙම වචනයක්වත් ඔය මිනිස්සුන්ට කියන්න ඕනි දැන නොකිය හිටියොත් අපිට ජීවත් වෙන්න බෑ කියලා හිතනවානේ. නේ ජීවත් වෙන්න පුළුවන්. බුදුහාඳුරෝ මතක් කළේ නිසා. කන්න සුඛා කනට මිහිරි වෙන්න ඕන. අහගෙන ඉන්න කෙනාට අහගෙන ඉන්න සතුටක් ඇති වෙන්න ඕනේ තමන්ගේ වචනේ. බුදුහාඳුරෝ අපිට මතක් කළ වචනේ ලක්ෂණ ටික කතා කරන. ඒ නිසා ජීවිතේ කරන වැඩවල වෛරක්කාර බවක් තියෙන්න බෑ. දැන් සමහරක් අයට ගොඩාක් අය වැඩක් කරත් ඒ වැඩේ පිළිවෙලක් නැහැ. ක්‍රමානුකූල මෙතෝඩිකල් බවක් නැහැ. වැඩ කරාට හරියම අපිලිවෙලයිනේ. ඇයි තරහින් වගේ කිව්වකමට? දැන් ඉස්සර අපිට අම්මා තාත්තා අපේ ගුරුවරයෙක් ලොකු හාමුදුරු කෙනෙක් වැඩක් කිව්වොත් කිව්ව දේ කරලා ඉවර වෙලා අපි අහනවානේ මේ තව මොනවා හරි කරන්න තියෙද කියලා. දැන් සමහරක් වෙලාවට කිව්වහම දෙපාර තුන්පාර කතා කරලා Tamanට නෙවෙයි වගේ. එහෙම ඉන්න බෑ. මොනවද කියන්නේ කාට හරි Tamanට මොන දේ තිබ්බා වෙන්න පුළුවන්. අපිටත් දේවල් කියෙදි අපි ඉගෙන ගන්න කාලේ වැඩ කටයුතු කරන අතරේ තමයි යමක් කිව්වහම කරලා සතුටුුනේ ජීවිතේ. අදටත් අපි අනුන්ගේ පරාර්ථකාමී වැඩ කරනවා හැසිරෙනවානේ. ඒකින්ද ජීවිතයේ තුළ Tamanට ඒ දේ තියෙනවා. දැන් අද එක නේ මොනවා හරි ගයක් හරි නිවාඩු දවසට ළමෙකුට හරි කිව්ව පුතේ මෙන්න මේ කොටස කරන්න කියලා.
කිව්ව ගමට හරි තරහෙන් වගේ කොස්සක් දීලා කිව්වොත් අතු ගන්න හරි කියලා. නේ? මිහිඳු මිදුල් අතු ගන්න වෙන්නේ බොහොම විරලයි. බැලුවොත් අතු ගන්න හරි මොනවා හරි යමක් පිරිසිදු කරන්න පිහ දාන්න හරි කියලා කිව්වා. තරහින්නේ අපි මේ දුන්නු දේ ඇදලා අරගන්නේ සමහරක් විටනේ. මුළු ඇඟේම හයිය දාලා කොස්ස බිමට තද කරලා අතු ගන්න කියලා කොස්ස කඩනවා දෙකට මැද්දෙන් එක්ක. කිව්වකමට ඒ තරහට වගේ නේ. නේ ධර්මයත් එක්ක ජීවත් වෙන කෙනා තමන්ගේ කොටස හරිය ලස්සනට පිළිවෙලට කෙනෙක් දැක්කහම ආස හිතෙන්න ප්‍රියපදෙන්න මල් වටියක් හැදුවා වගේ සතුට හිතෙන්න යා ජීවිතේ වැඩ කරන්නේ. කවුරු පසුපස්සේ ඉඳලා හැම වෙලාවකම එයාව හරි ගස්සවන්න ඕනේ. එයා හැම වෙලාවකම කාගෙත් ගුරුහරුකම් නැතිව තමන්ව හරි ගස්සගෙන යන කෙනෙක්. තමන්ට තමන් හොඳ නායකයෙක් යා. ඉතින් මේ බුදුහාඳුරන්ගේ ධර්මයත් එක්ක ජීවත් වෙන. චූටි කාලේ ඉඳන් මේ හිත හොඳට පුරුදු කරයි යන කෙනා. බලන්න. එහෙනම් ජීවිතේ කියන වචනවල හිතන හිතවිලි වල කරන වැඩවල වෛරේ එකතු කරපු මිනිස්සු හිතේ උපදෝගන්නේ දුෂ්ටකම. ඔය සමහර අය ලෙඩ වෙලා ලෙඩ ඇඳේ හිටියත් හිතන්නේ මොකද? අනේ මේක හොඳ වුණොත් අර මිනිහට මට මොනවා හරි කරන්න පටන් ගන්න තිබ්බා. මැරෙන මරණ මංචකේ ඉඳගෙන අනුන්ගේ මරණේ පතා වැඩ කරන්න දඟලන මිනිසු නැද්ද? එසා බුදුහාඳුරන්ගේ බණ දහම් දන්න කෙනෙක් නම් කවදාකවත් එහෙම වෙනවද? ඒ මිනිස්සු සංසාරේ ඉවර නොවන වෛරයක් එක්ක නෙවෙයිද මැරෙන්නේ? එහෙනම් මතක තියාගන්න ඕන මම කතා කරපු අර නිතර තරහ ගන්න එකේ භයානකත්වය මම ඔය පැහැදිලි කළේ කෙටියෙන් ටිකක්. ඒ මිනිස්සුන්ට තරහ ඇති වෙන්නේ කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ. මොනවටද මිනිස්සු තරහ ගන්නේ? තමන්ගේම අඩුපාඩු වලට තරහ ගන්න මිනිස්සු නැද්ද? දැන් තමන්ට මොනවා හරි තමන්ම තිබ්බ යමක් තමන්ට අමතක වුණොත් ගෙදර ඔක්කොම එක රණ්ඩු වෙන අය නැද්ද? කොහෙද මේක තිබ්බේ කියලා අහනවා. තමන්ටම තිබ්බ තැන අමතක වෙනවා. නැත්නම් තමන් තිබ්බ තැනින් අරන් හැංගුවා වගේ අනිත් අයත් එක්ක රණ්ඩු කරන්නේ නැද්ද? ඔව් රණ්ඩු කරනවා. තමන්ගේ අමතක වීමට. තමන්ගේ බඩගින්නට තමන්ගේ නිදිමතට තරහ ගන්න අය නැද්ද? ඉන්නවා. දැන් ඔය තව ටිකක් පැය භාගයක් විතර මම බණ කියාගෙන යද්දි තව ටිකකින් මන් දිහා ඔයත් උනත් ඇස් පූංචි කරලා බලනවා. අනේ මේ ආහඳුනගේ බණ දැම්ම ඉවර වෙන එකක් නැති වෙයිදෝ වගේ. ඇයි මොකෝ තමන්ගේ නිදිමත බඩගින්න ළඟ තමන්ට අකමැත්තක් ඇති වෙනවා. කැමැත්තෙන් බණ අහන්න වාඩි වුණා සමහරුන්ට. එහෙනම් තරහ මේ පටන් ගන්න තැනක් මම මේ කියන්නේ. තමන්ගේ අඩුපාඩුත් එක්ක තමන්ට තරහ ඇති වෙනවා මිනිස්සුන්ටනේ. හැබැයි ධර්මයේ තියෙන මිනිස්සු තමන්ගේ බඩගින්න ඉවසනවා. තමන්ගේ නිදිමතත් ඉවසනවා. තමන්ගේ අපහසුතා ඉවසාගෙන හරි එතන දියුණු වෙනවා නම් ධර්මයේ ඒ වෙනුවෙන් එයා කැප වෙනවා. මතක තියාගන්න. ඒ වගේමයි ජීවිතේ දහමක් නැති මිනිස්සු අනුන්ගේ අඩුපාඩුත් එක්ක තරහ ගන්නවා. දැන් ওই මිනිස්සු එකතු වුණොත් අනිත් අයගේ කරන අඩුපාඩුවක්ම නෙවෙයිද මාතෘකාව? මෙහි ඉඳන් ලංකාව පාලනය කරන හැටි නෙවෙයිද ඔය ඇත්ත දවසේ ලාංකික එකතු වුණු වෙලේ ඉඳන් වැඩි කතා කරන්නේ? බැලුවා. ඕකෙන් ලැබෙන දෙයක් තියනවද? ලැබෙන දෙයක් නෑ. හිත පිරිහෙන එක විතරමයි වෙන්නේ. හිත කිලිටි වෙන එක විතරමයි වෙන්නේ. කරන උදව්ව සද්ද නැතුව ලංකාවට කරලා නිහඬ වෙනව ඇරෙන්න අදීමිත ඔය මාතෘකාව ඇතුලේ අපි පිරිහෙන්න ඕනද? පිරිහෙන්න ඕනේ මොකටද? ජීවිතේනේ. ඒ කාලේ හොඳට පොතක් දැනුම ගන්න පුළුවන් කියවලා ඉන්න මං ලංකාවේ හිටියා. මං ලංකාවේ ප්‍රවෘත්ති බලන්නේ. මං ලංකාවේ හිටියා. ලංකාවේ පුවත්පත් අරන් කියවන්නේ. ශ්‍රී ලංකාවේ ඉඳලා අපි නොකරනේ ඔය ඇත්ත ලංකාව දාලා ඉවිල්ලා මෙහි ඇවිල්ලා කරන්න ඕනද? ඕන නැනේ. මේ වෙලාව අලුත් විෂයක් ගැන භාෂාවක් ගැන දැනුමක් එකතු කරගන්නකො. ඒක වටිනවනේ. බණපදයක් අහන්න කියවන්නකොනේ. කොච්චර සුගතියක් Tamanට වෙයිද? නිසා ජීවිතේ අනුන්ගේ අඩුපාඩු හොය හොයා මතක් කර කර බල බලා කතා කර කර අනිතේ පෙන්න මොකටද අපි තරහ කවුසෝ ගන්නේ? ඒක පොහොසත්කමක් නෙවෙයි. මතක තියාගන්න ඒක දුප්පත්කම. අපි ළඟ තියෙන. නිසා අනිත් ඒව හරි ගස්සන්ට යන්න ඕනේ. අර කතාවකුත් තියෙන්නේ ඔය ලංකාවේ සිදුවීම. හැමදාම තමන්ගේ තාත්තත් එක්ක කායකේ පාසලට යන පුතේ දවසක් හදිසියෙම අම්මත් එක්ක යන්න වෙලා
ටික දුරක් ගිහිල්ලා අම්මගෙන් අහනවලු අම්මා වෙනදට මේ පාරේ හරියට සත්තු ඉන්නවා. අද ඒක සතෙක්වත් නෙන්නේ ඇයි කියලා ඇහුවලු. අම්මා ඇහුවලු පුතා එහෙම අහන්නේ. නෑ ඉතින් තාත්තා වෙනදට කායක ඩ්‍රයිව් කරන ගමන් කියනවනේ හරක බූරුවා ගොනා ඔහමද පාරේ යන්නේ කවුද උඹට ලයිසන් දුන්නේ කියලා එහෙම අහනවා. අම්මා කාගෙන්වත් අදහපු නැති හින්දා මට හිතුනේ සත්තු ඔක්කොටම නිවාඩු ඇති කියලා. ඒකයි ඇහුවේ කිව්වා. එහෙනම් බැලුවා සමහරු එහෙම නැත් මෙහෙන් වැකේෂන් එකකට කියලා ලංකාවට ගිහිල්ලාත් ඔහොම ආන් අපි ඇමරිකාවේ කියලා අමතක වෙලා කතා කරන කියන අය වුණා නැද්ද? එහෙම ඉන්නවා. ඕක කිව්වයි කියලා අර මිනිහට ඇහෙනවද? ඇහුණයි කියලා මේ මනුස්සයා විනයවත් රියදුරේ කැටියට පහවදා වාහනේ ඩ්‍රයිව් කරලා යනවද? යන්නේ නැහැ. එහෙනම් ජීවිතේ අපි වචනකින් හරි තරහක් උපදවගෙන අපි පිරිහෙන එක ඕක හිතන්න පුළුවන් නම් එයාගේ වයස හැටි එයාගේ අත්දැකීම් අඩු හින්දා එයාගේ දැනුමේ අඩුකමක් හින්දා ඔහොම අඩුපාඩු ඇති ඔය වාහනේ අරගෙන යනවා වෙන්න ඇති. හිතුවාම අර තරම් අපේ හිත පිරිහෙන්නේ නැහනේ.